ආයිබෝන් අද අපි කරන පාඩම තමයි ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය තමයි කරන පාඩම. අපි මෙතනදී ඝන වස්තු තුනක් තමයි කතා කරන්නේ. මේ තියෙන්නේ පළවෙනි ඝන වස්තුව, මේ දෙවෙනි එක, මේ තියෙන්නේ තුන්වෙනි. එතකොට මේ තියෙන්නේ ආධාරකයේ සමචතුරස්‍රයක් වන ඍජු පිරමීඩයක්. ඊට පස්සේ මේ තියෙන්නේ කේතුවක්. මේ තියෙන්නේ ගෝලයක්. ඒකට මේක නිකන් දැක්ක පමණින් පේන්නේ එකපාරට මේක නිකන් වෘත්තයක් වගේ මම මේ ගෝලයක් කියලා හිතා ගන්න තමයි මේ විදිහට කඩේරි වලින් ඇදලා තියෙන්නේ. ඒකට මේ වගේ වර්ගඵලයක් මේ වගේ තියෙන පෘෂ්ඨවල වර්ගඵලය හොයා ගන්න තමයි මේ විදිහට සමීකරණ තුනක් තියෙන්නේ. මේ ටික මතක තියාගන්න පුළුවන්. හැබැයි මේ වගේ සාධනය කිරීම තියෙනවා. ඒ කියන්නේ පෙළ පොතේ උනත් දීලා තිනවා 11 ශ්‍රේණියේ පෙළ පොතේක දීලා තියෙනවා. එතකොට අපි දැන් මේ සාධනය කිරීම ටික තමයි පිළිවෙලට බලාන යන්න ඕනේ මුල ඉඳන්. අපි මුලින්ම මේකේ බලමු, ඊළඟට මේකේ බලමු, ඊළඟට මේකේ බලමු. මම ඊට කලින් තව පොඩි දෙයක් කියන්න. මේ වගේ මේකට කියනවා square based right pyramid කියලා. ඊට පස්සේ මේකට කියනවා cone කියලා. කේතුවට cone කියලා කියනවා ඉංග්‍රීසි වලින්. මේකට කියනවා sphere කියලා. sphere කියලා කියනවා, cone කියලා කියනවා, මේකට කියනවා square based right pyramid කියලා. හරි. අපි දැන් මේ වගේ එකින් එක බලමු. අපි මුලින්ම මේකේ බලමු සාධනේ, ඊට පස්සේ මේකේ බලමු, ඊට පස්සේ මේකේ බලමු. අපි මුලින්ම මේකට යමු. දැන් බලන්න මේකේ මේ ගානට වෙනවා මේකේ තියෙන්නේ ඇත්තටම පැති පහයි. පැති පහ මොනවද කියලා කිව්වොත් එහෙම අපිට මේකේ වෙනවා මේකේ පාදේ නැත්තම් බේස් එක ඉංග්‍රීසි වලින් කියනවා නම් බේස් එකේ සමචතුරස්‍රයක් විදියට තියෙනවා. ඔය සමචතුරස්‍රයේ එක පැත්තක දිග A. එතකොට මේකේ වර්ගඵලය ගත්තොත් එහෙම අපිට එනවා මේ විදියට A වර්ගය කියලා. ඊට පස්සේ තව තියෙනවා ඔයාලට වෙනවා මේකේ පැති හතරකින් දැන් මේ සමචතුරස්‍ර පාද තියෙනවා. හැම පාදයකින් උඩ ත්‍රිකෝණයක් කියලා තියෙනවානේ. ඔය විදිහට මේ පාදෙනුත් කියලා දෙනවා, මේ පාදෙනුත් තියෙනවා. ඒ විදිහට පාද හතරෙන්ම තියෙනවා සමාන ත්‍රිකෝණ සරසම ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේ ත්‍රිකෝණ හතරේ වර්ගඵල හතරක් ගන්න ඕනේ. මේ ත්‍රිකෝණය මෙන්න මෙහෙම අඳින්නම්. නිකන් දල විදියට රූප සටහන. ඔය වගේ ඒවා හතරක්. මේක ගුණ කිරීම හතර කියලා ගන්න. ඔය ත්‍රිකෝණේ පාදය A ලම්බෝස L කියලා තියෙනවා. ත්‍රිකෝණේ පාදයේ ලම්බෝස L කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා ත්‍රිකෝණයක කොහොමද වර්ගඵලය හොයන්නේ කියලා. භාගයේ ගුණ කිරීම, පාදයේ ගුණ කිරීම ලම්බෝස. එතකොට අපිට මේකේ වර්ගඵලය එනවා මෙන්න මේ විදිහට මම එක පැත්තකින් ලියන අවසාන උත්තරේ මෙතන ලියන්න මෙතන ඉඳලා නැති හින්දා අපිට එනවා මේකේ භාගයේ ගුණ කිරීම A ගුණ කිරීම L. ඒ කියන්නේ භාගයේ A L. ඒ වගේම හතරක්. ගුණ කිරීම හතර. එතකොට මේ සුළු කරද්දි දෙකට මෙතනට දෙකක් එනවා. එතකොට අපිට සමානයි කියලා එනවා 2A L කියලා. එතකොට අපි මේක 2A L කියන එක අපිට මෙතනට කෙලින්ම දාන්න පුළුවන්. දැන් මෙන්න මේ තියෙන කොටස් පහේම එකතුව තමයි මේ තියෙන්නේ. සම්පූර්ණ එකේ පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ. ඒ හින්දා තමයි මේ දෙකේ එකතුව ගන්නවා. ඒ එකතුව නම් තමයි අපි මෙන්න මේ විදිහට අවසානයේ සූත්‍රයක් ගන්න. හරි. ඒක හරි. ඒකේ සාධනයත් හරි, ඒක මුලින් කියන කතා ටිකත් හරි. මතක තියාගන්න ඕනේ මේක මේ පැත්තෙන් සම්බන්ධ වෙන ත්‍රිකෝණේ. ඒ ත්‍රිකෝණයේ ලම්බෝස තමයි මේ L කියලා ගන්න තියෙන්නේ කියන එක මතක තියාගන්න. ඊට අමතරව තව දෙයක් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ සමචතුරස්‍රයේ පැත්තක දිග කියන එක මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔය මේ විදිහට මතක තියාගන්න ඕන අනිවාර්යෙන් ඒක තියාගන්න ඕනේ. නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහට මේ පාදවල දිග දුන්නොත් අපිට ත්‍රිකෝණයක වෙන වෙනම හොයලා එකතු කරලා ගන්න පුළුවන් අරව මතක තිබ්බේ නැත්තම්. හරි. ඊළඟට අපි බලමු මේකේ සාධනීය චුට්ටක් දිගට යන හින්දා නැත්තම් මේකේ සාධනය අපි කරලා ඉමු. අරගේ පොඩ්ඩක් ගෝලයක පොඩි ආකෘතියක් එක්ක පෙන්නලා මේවා කරන්න තියෙනවා. ඒ හින්දා අපි මේකේ සාධනය කරලා ඉමු. මේකේ පේනවා ඇති
මේ තියෙන්නේ කේතුවක් නැත්නම් මේකට කෝන් කියලා කියනවා. අපි කේතුවක් හදාගත්තා. මෙන්න මේ විදිහට හදාගත්ත කේතුවක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට උනත් මේක හදාගන්න පුළුවන්. ඒතකොට මේක හදාගන්න තාම මෙන්න මේ විදිහට නමුපුවාම ඔයාලට කේතුවක හැඩයක් එනවා බලන්න. මේ පැත්තෙන් ගත්තාම මේ විදිහට රවුම් විදිහට ඉන්නවා. මේ තියෙන්නේ පාදයේ පැත්ත. වෘත්තයක් විදිහට පාදයක් තියෙන පැත්ත. ඒතකොට මේ තියෙන්නේ ඒකමයි. හරි. දැන් පේනවා ඇති මේ කේතුව දැන් මේ විදිහට තියෙන කේතුව මේකේ පුෂ්ටික වර්ගඵලය ගත්තාම මෙන්න මේ යට තියෙන උත්ත කැලේ උඩට කොටස ඒ කියන්නේ මෙන්න මේ පැත්ත මෙහෙම වහලා තිබ්බොත් ඒ පැත්ත ඊට අමතරව මෙන්න මේ යන පටිය රවුම් කැලේ. ඒ කියන්නේ මේ විදිහට තිබ්බොත් එහෙනම් මෙන්න මේ රවුම් කැලේ. ওই රවුම් කැලේයි මෙන්න මේ වෘත්තයේ තියෙන වර්ගඵලය එකතු කරපුවම තමයි මේකේ සම්පූර්ණ පුෂ්ඨයේ මේ කේතුවේ නැත්නම් කෝන් එකේ සම්පූර්ණම පුෂ්ඨයේ වර්ගඵලය එන්නේ ඒ විදිහට ඒ දෙක එකතු කරපුවාම දැන් අපි සාමාන්‍ය වෘත්තයේ වර්ගඵලය ගන්න එක නම් මෙතන කෙලින්ම 5r වර්ගයේ මෙතනින්මයි ඇවිල්ලා තියෙන්නේ. අපි මෙන්න මේක ගොඩනගාත් ඇති බලමු. බලන්න මේක සම්පූර්ණ වෙන්න කැටි කියන්නේ. දැන් බලන්න මේක මේ 5r කියන එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කැලේ. මේ වටේ. එතකොට මේ වටේ දිග අරපුවාම එන විදිය තමයි මේ තියෙන්නේ. මේ තියලා තියෙන්නේ මේ වටේ දිග අරපුවාම එන විදිය. මම දැන් මේක මෙතනින් අඳින්න මෙන්න මේ වගේ එකක් තමයි උඩ තියෙන්නේ. ඒකට හොඳට බලන්න අපිට මේකේ මෙන්න මේ කේන්ද්‍රීය කෝණය අපි මෙතන ලකුණු කරගන්නවා θ කියලා. ඊට අමතරව මේ දුර අපි L කියලා ලකුණු කරගන්නවා. මේ දුර 2πr කියලා ලකුණු කරනවා. මම කියන්නම් ඇයි දැන් මේ විදිහට ලකුණු කරේ කියලා. මෙයා කොහොමද මේ විදිහට ලකුණු කරන්නේ බලන්න. දැන් මේක අපි මෙහෙම දානවා. මෙහෙම මේ විදිහට සෙට් කරපුවාම අපිට කෝණය ආවනේ. ආපුවාම දැන් මේක මෙහෙම තිබ්බාම මෙන්න මේ දුර. මේ L කියන දුර ඒ දුර නේද මේ තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරනේ. එතකොට ඔය දුරමයි නේද මෙතන තියෙන්නේ. මෙන්න මේ ධාරය. මෙහෙම දිග අරපුවාම මෙතන ඉඳන් මෙතෙන්ට තිබ්බ දුරමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ. මේ විදිහට තියෙද්දී නම් මේක L දුර මෙහෙම ආපු එක. එතකොට ඒක මෙතන තිබ්බේ ඒ දුරමයි තියෙන්නේ මෙතන. L කියන්නේ. කියන්නේ මේක වෘත්තයක් කියන්නේ මේ වෘත්තයේ කොටසක් කපලා නෙමෙයි තියෙන්නේ. එතකොට අපිට මේ කෑල්ල L කියලා ඒ විදිහට එනවා. ඊට පස්සේ තව එකක් බලන්න. අනිත් එක තමයි දැන් මෙන්න මෙහෙම තිබ්බම මේ තියෙන්නේ වෘත්තේ මේ පැත්තේ හොම වහලා තියෙන්නේ. එතකොට මේකේ මේ ආරය මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි මේකේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි ආරය. එතකොට අපි මෙන්න මේ දුර කියන්නේ මේක පරිධිය මේ වෘත්තයේ පරිධිය කියන එක හොයාගන්නේ කොහොමද? අපි ඒක හොයාගන්න පාවිච්චි කරන්නේ 2πr කියන එක. එතකොට මෙන්න මේ වෘත්තයේ පරිධිය හොයාගන්නවා කියන්නේ මෙන්න මේක. මේ කොටස තමයි මේ වෘත්තයේ පරිධිය. ඒක අපි 2πr කියලා ගමු. හරි. එතකොට 2πr කියලා ගත්තාම ඕක දිග අරපුවාම මොකද වෙන්නේ? ආයෙත් තියෙන්නේ ඒ ටිකම හැමම. එතකොට අපිට දිග අරපුවාම එන්නේ මේ විදිහට තියෙන්නේ. එතකොට ඒක අපිට 2πr කියලා දාන්න පුළුවන්. L ආවේ කොහොමද කියන එක ඔයාලා මේක දැන් මම මේක වීඩියෝ එකේ කරන එක සමහරට අපහැදිලි වෙන්න පුළුවන් සමහරට තේරෙන්න තියෙන්න පුළුවන්. හොඳම වැඩේ තමයි මේ විදිහට වෘත්තයක් කපලා කොලයක් කරන් වෘත්තයක් කපලා ඒකේ පොඩි චාප ගැලක් කපලා අයින් කරලා දාන්න. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට කේතුවක් නැත්නම් කෝන් එකක් නිර්මාණය කරගෙන ඔයාලට මේක හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මේ සාධනය කියන එක හොඳට තේරෙනවා. හරි. එතකොට ඔන්න මම ඒක හරි. ඒ කොටස හරි. ඊළඟට වෘත්ත කොටස. වෘත්ත කොටස නම් මේ වෘත්තයෙන් දා මෙතන R කියලා දෙන්නේ. මේකේ කෙලින්ම 5R වර්ගයමයි එන්නේ. දැන් අපිට සාධනයේදී ගන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ ධන මෙන්න මේ වෘත්ත කොටස. ඔය වගේ තියෙන වර්ගඵල. ඔය වගේ වර්ගඵල වල එකතුවෙන් යන අපිට මේකේ සම්පූර්ණ එකතුව. මෙන්න මේ A කියන එක. ඕක සමානයි 5RL ධන 5R වර්ගය.
එතකොට කොහොමද දැන් මේක කරන්නේ? බලමු. අපිට පුළුවන් මෙන්න මේ කොටස. දැන් මම අර මම අතින් හදාගත්ත එක අයින් කරනවා මෙතනදී. මෙන්න මේ කොටස සලකනවා. මේ කොටස සලකලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට දාන්න. අපිට මෙන්න මේ කොටස විතර කියන්නේ මේ කොටස එක මේ 2πr කියලා තියෙන මේ සම්පූර්ණ එකේ මේකේ තියෙන මේ රේඩියස් එක නැත්තම් මේකේ ආරයෙන් හදාගත්ත එකේ. එහෙම නැතුව මේක වෘත්තයක් කියලා සලකලා මේකෙන් හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කොහොමද? මේ වෘත්තය කියලා සැලකුවොත් මේකේ ආරය වෙන්නේ L. එතකොට අපි දැන් දන්නවා පරිධිය හොයන්නේ කොහොමද? 2πr 2πr තමයි පරිධිය හොයන්නේ. එතකොට මෙතන තියෙන්නේ 360 θ කියන කෝණයක් තමයි මෙතන කේන්ද්‍රයේ තියෙන්නේ. 360 θ කියන කෝණය. R විදිහට තියෙන්නේ වගේම L කියලා මේ. එතකොට අපිට මෙතන ඉන්නේ 360 θ කෝණය ගුණ කිරීම හරි විදිහට එනවා 2πl කියලා. හරි. ඕක සමානයි නේද? අපි මේකෙන් හදාගත්තේ. ඒ කියන්නේ 2πl. ඒ කියන්නේ අපි මේකේ තියෙන අපි මේකේ දාගත්ත දත්ත ටික තියෙනවානේ l කියන එක θ කියන එක. ඒකෙන් හදාගන්න මේ පරිධියමයි නේද? මේකේ පරිධිය අපේ. يعني මේකෙන් හදාගත්ත පරිධිය සමානයි මේකෙන් හදාගත්ත පරිධිය. මොකද එකම දේ තියෙන්නේ. එතකොට මේක 2πrට සමාන වෙනවා. ඒ කියන්නේ මම මේක ලියුවොත් මෙහෙම අපිට ඉන්නේ 2πr සමානයි 360 θ ගුණ කිරීම 2π. දැන් මොකද කරන්නේ මෙතනදී θ කියන එක උත්ත කරගන්නවා. θ උත්ත කරගන්න මොකද වෙන්නේ? මේක මෙහාට යනවා මේක යට වෙනවා. එතකොට මොකද වෙන්නේ? 2πr ගුණ කිරීම 360 බෙදීම 2π. එතකොට මේ දෙකට දෙක කැපෙනවා. πට π කැපෙනවා. අපිට අන්තිමේට වෙනවා මම මේ ලියන්න. අන්තිමේට වෙනවා θ සමානයි 360 r බෙදීම l කියලා. අපිට අන්තිමේට වෙනවා θ සමානයි 360 r බෙදීම l කියලා. එතකොට ඊළඟට දැන් අපිට කරන්න ඕනේ මේකේ අපි මේක හොයාගත්තොත් දැන් මේකේ සම්පූර්ණ වර්ගඵලය හොයාගන්න තමයි. දැන් වර්ගඵලය මේකේ හොයන්නේ කොහොමද? අපි මේකේ වර්ගඵලය හොයනවා නම් කරන්නේ πr වර්ගයේ 360න් අර θ ගුණයෙන් ගුණ කරනවා. එතකොට මොකද කරන්නේ? 360න් θ කෝණය ගුණ කිරීම r වෙනුවට මේකේ තියෙන ඉන්නේ πl වර්ගය කියලා ගන්නවා. එතකොට θ වෙනුවට අපි මෙතන කරන්නේ ආදේශ කරනවා. අපි අර කලින් දාගත්ත θ එක ආදේශ කරනවා. එතකොට තියෙන්නේ 360 r බෙදීම l ගුණ කිරීම πl වර්ගය බෙදීම 360. මොකද කරන්නේ? මේ 360ට මේ 360 කැපෙනවා. මේ l ට මෙතනින් l එකක් කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මොනවද? r ගුණ කිරීම πl කියලා. ඒ කියන්නේ අපිට එන්නේ πrl කියන එක එනවා. ඔය එන්නේ මොකද්ද? මෙන්න මේ කොටසේ පෘෂ්ඨයේ වර්ගඵලය. අපි මේ කොටසේ පෘෂ්ඨයේ වර්ගඵලය πr වර්ගය කියලා ගත්තා. අපි දැන් එතකොට අවසානයේ මේකත් මේවා කරා. ඒක අපිට කොහොමද ආවේ? πrl කියලා. එතකොට මොකද කරන්නේ? සම්පූර්ණ එක අන්තිමේටම දිනනවා මෙන්න මේ විදිහට. ඔක තමයි ඔගේ සාධනය. මම අච්චුපොතේ අර වාක්‍යයත් එක්ක දීලා තියෙන්නේ. මම මේකේ වෙනම සාධනයක් මේක සමහරට පැහැදිලි නැතුව ඇති. මොකද මට පොඩ්ඩක් මෙතන ඉඳමදි වුණා මම ලියපු තැනත් එක්ක. මම ඊළඟ මේකේ වෙනම ලියලා මම මේකේ ෆොටෝ එකකුත් ඇටච් කරලා දාන්නම් අර PDF ෆයිල් එකට ටියුට් එක දාද්දි. ඒතකොට ඒක බලලා තවත් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේකේ හරියට තේරුම් ගන්න බැරි වුණා නම්. අපි දැන් බලමු ඊළඟට අපිට අවසාන ඉතුරුලා තියෙන්නේ ගෝලය නැත්තම් ස්පියර් ඉංග්‍රීසි වලින් කියනවා නම් අනේ ස්පියර් එකේ වර්ගඵලය කියන එකේ සාධනය කිරීම. අපි ඒක විතරක් ඉතුරු කරන්නේ ටික මොකද?
මේ ගෝලයේ වර්ගඵලය හොයන එකේදී නම් අපිට තව සිලින්ඩරයක් අපි පාවිච්චි කරනවා මෙතනදී. ගෝලයේ වර්ගඵලය හොයන්න අපි උදව්වක් විදිහට සිලින්ඩරයක් පාවිච්චි කරනවා. ඕකේ පොඩි තියරි එකක් තියෙනවා. ඒ තියරි එක ආකිමිඩිස් තමයි හොයාගත්තා කියන්නේ. මම කියන්නම් මොකක්ද ඒ තියරි එක කියලා. ඒ තියරි එක එකපාරට බැලුවම හිතෙනවා මේක වැරදිනේ කියලා. නමුත් ඒක හරි කියන එකත් ඔප්පු කරන්න. ඔප්පු කරනවා කියන්නේ ගණිතයෙන් ඔප්පු කරනවා නෙමෙයි සාමාන්‍යයෙන් අපිට ප්‍රැක්ටිකල් එක දැකලා අනුමාන කරන්න පුළුවන් මේක හරි නේද කියලා. ඒ විදිහට මම මේක ඔප්පු කරන්නේ. හරි. මම මුලින්ම කරන්නේ මේකෙදි මම ඉඳ ගන්නවා මේ විදිහට මේ ගෝලයක් ඇන්දේ. ඒකට මම මේක අර වගේ කඩේලි දාන්නේ නැහැ. කඩේලි දාන්නේ නැතුව නිකම්ම මේක මේ අරේ කියන එක දාන්න. ඒකට අරේ කියන එකත් මෙතනදී R දානවා. සිම්පල් R. නැත්නම් දඩේ ලොකුවට අදින්න. අරේ කියන එක මම මෙතනදී R දානවා. දැන් අපිට පුළුවන් මේක සිලින්ඩරයක් ඇතුළට ගන්න. ඒ කියන්නේ මේක සිලින්ඩරයක හිර කරන්න. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දෙයක් කියන්නේ කිව්වොත් එහෙම පොත ගන්න බෑ. මේ තියෙන්නේ සිලින්ඩර්. මේ තියෙන්නේ ගෝලය. මේ තියෙන අර මේ ගෝලයේ මෙන්න මේ පොයින්ට් එක. යට පොයින්ට් එකක් නේ ඔක හිටින්නේ. මේ තියෙන උඩ පොයින්ට් එක. ඒකට මෙන්න මේ යට පොයින්ට් එක මේ තියෙන්නේ සිලින්ඩරේ යට තියෙන පාදය. මේක ඉතින් මේ පොතේ මේ පැත්ත ගන්න සිලින්ඩරේ යට තියෙන පාදය. ඒකට මේක උඩ මෙන්න මෙහෙම හිටිනවා. යට පැත්ත ඊට අමතරව උඩින් තව එකක් ඉන්නවා. උඩින් හිටිනවා මේ විදිහට. උඩින් මේ විදිහට හිටිනවා. ඔන්න මේ විදිහට ඊට අමතරව දෙපැත්තෙම තිර වෙනවා. ඒ කියන්නේ මෙහෙම උහුම එකක් තියෙනවා මෙහෙමත් උහුම එකක් තියෙනවා. මෙන්න මේ විදිහට හිර වෙන්න හතර පැත්තෙම මෙන්න මේ පොයින්ට් හතරකින් මේ විදිහට සෙට් වෙන්න අපි සිලින්ඩරයක මේවා කරනවා. මේක මට හරියට ගන්න. මේ විදිහට මේක සිලින්ඩරයක හිර. කොහොම හිර කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ මෙතනින් පස්සේ තමයි තියෙන ආකිමිඩිස් කියපු කේස් එක. එයා මොකද කියලා තියෙන්නේ? මෙන්න මෙහෙම ගත්තොත් ඒ කියන්නේ මම මේ රතු පාටින් මේවා කරන්නේ අපි නිකන් සිලින්ඩරේ ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම තියෙන එක මේ සිලින්ඩරේ මෙන්න මෙහෙම වක්‍ර කෑල්ල. ඔක රවුම් වෙනවා මෙන්න මේ පැත්තේ. මේ පැත්තෙන් සෙට් වෙනවා ඔක. මම ඊළඟට දෙන්න ඔය සම්පූර්ණ වක්‍රේ මෙතන තියෙන ඔය රවුම් තියෙන වර්ගඵල. තාම මේ රතු පාටින් දාන්නේ ඔක එහා පැත්තෙනුත් එනවා. මම මෙතන ඒක අඳින්න යන්නේ නැහැ මොකද පැහැදිලි වෙන්නේ. ඔන්න ඔය වර්ගඵලය අපි දැන් මේක ගන්නවා අපි නිකන් මාක් කරනවා මේක AB CD කියලා. මෙන්න මේ ABCD කියන වක්‍ර පුෂ්ඨ කෑල්ලේ වර්ගඵලය ඕකත් එක්කම කෙලින්ම ඊට අනුරූපව තියෙන මෙන්න මේ වෘත්තය මෙන්න මේ ලක්ෂ්‍ය සහ මේ ලක්ෂ්‍ය මෙන්න මේ ලක්ෂ්‍ය වෘත්තයෙන් සමාන ගෝලයේ මේ ලක්ෂ්‍ය හතර මෙතන P ගත්තොත් මෙතන Q ගත්තොත් මෙතන R ගත්තොත් මෙතන S ගත්තොත් ඔන්න ඒ ගෝලේ රවුම ගත්තා. ඒ කියන්නේ මම එහෙම කියන්න මෙන්න මේ විදිහට ගෝලය ගත්තාම මෙන්න මේක දිගේ ඔහොම රවුම මෙන්න මේ වටේට යන රවුම මේ විදිහට යන රවුමක් ගත්තොත් අන්නේ රවුමේ වර්ගඵලයට සමානයි කියලා කියනවා. ඒ යන රවුමේ වර්ගඵලයට සමානයි කියලා කියනවා. ඒක නිකන් හිතා ගන්න බැරි දෙයක්. මොකද දැන් මෙහෙම සම්පූර්ණයට ලොකුවට තියෙන එකක වටේට තියෙන වර්ගඵලය කොහොමද මේ විදිහට මැදින් කුඩා වෙන එකක වර්ගඵලයට සමාන වෙන්නේ කියන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මෙහෙම කෙලින් තියෙනවා මොකක් හරි. අපි හිතමුකෝ මෙන්න මේ විදිහට. හරි. මේක වක්‍ර පුෂ්ඨයකින් කියනවාද නැහැ. මෙහෙම හිතමු. මෙහෙම තියෙනවා.
දැන් අපි තියනවා මුලින්ම මෙහෙම කෙලි. මේක දිගේ කොහොමද ලියක් තියෙන්නේ? මේ ලියේ දිග බිනිකමට දැන් මේකෙන් ගම දෙන්න කියන මෙහෙම මේ විදියට වියතක් එනවා. එතකොට අපිට පුළුවන් තව වෙන ලියක් තියෙනවා. ඒ උසමයි තියෙන්නේ. මෙහෙම තියෙනවා. අන්න මේක වියතට වඩා වැඩි. මෙතන ඉඳන් මේ දුර වියතට වඩා වැඩි. හැබැයි දෙකම එකම උස. අන්න ඒ වගේ කේස් එකක් තමයි මෙතන තියෙන්නේ. එන්නේ මෙතන මෙන්න මේ වක්‍රයේදී මේක ඇතුළට නිරා යනවානේ. මේක නිකන් හරහින් බැලුවොත් එහෙම දැන් මෙහෙම මම මේකෙන් පෙන්නන්න මේක. දැන් මේ මෙතන වක්‍රය ගත්තොත් එහෙම දැන් මෙහෙම කෙලින්ම තියෙන එකට වඩා මෙහෙම ඇතුළට මේක නිරා ගිහිල්ලා තියෙන්නේ. ඔහොම ඇතුළට ගියාම ඕක හැරිලා යන එක අපි කෙලින් කරොත් එහෙම අර දුරට සමාන වෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ මෙතනින් ඔහොම හැරිලා යන එක කෙලින් කරොත් සමාන වෙන අර දුරට සමාන වෙන ඊට වඩා චුට්ටක් වැඩි වෙනවා. අන්නේ වැඩි වුණාම අර අතන වෙච්ච හානිය තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ අඩු වෙච්ච කොටස තියෙනවානේ. අරක වර්ගඵලයට අඩු වෙච්ච කොටස. අන්නේ හානිය එතනින් පුරවනවා. ඒ කියන්නේ මෙන්න මේකේ අපි කෙලින්ම ඔහොම ඉරක් ගත්තොත් එහෙම ඒකට ඊට වඩා දික් වෙනවා අපි මේක කොහොම කෙලින් කරොත්. මේ තියෙන වක්‍රය. මේ තියෙන වක්‍රය කෙලින් කරා දික් වෙන එකේ අදහස තමයි ඒ වැඩිපුර දික් වෙන කොටස තමයි මෙන්න මෙතනින් වෙච්ච හානිය. බලන්න. මේ හානිය පුරවන්න තමයි මේ කොටස තියෙන්නේ. හරි. එතකොට අපි මිනිස් ඒ කතාව කියලා දෙනවා. ඒ අනුව මොකද කරන්නේ? අපි මේකේ ගන්නවා මම මේක ගන්නවා. ඒ අනුව මේකේ ගන්නවා. ආකි මිනිස් කියන්නේ මේට අනුව අපි දීලා ගන්නවා. මෙන්න මේ ABCD කියන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ABCD වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඕක සමානයි කියනවා. මෙන්න මේ PQRS කියන එක. يعني ගෝලයේ තියෙන වක්‍ර පෘෂ්ඨයට සමානයි. PQRS. ඒක පොඩ්ඩක් තනියම හිතලා බලන්න අර මම කියපු එකත් එක්ක මට තේරුණා නම් අර ගොන්න ටෙස්ට් කරලා බලන්න පුළුවන් හරියට. PQRS වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඕක අපි ඉංග්‍රීසි තියරි එක අනුව ඒක උත් වෙනවා. එතකොට දැන් බලන්න අපි ABCD සිලින්ඩර පෘෂ්ඨයේ වර්ගඵලය ගත්තාම දැන් මේකේ මෙතන ඉඳන් තියෙන උපරිම උස බලන්න. මේ සිලින්ඩරේ උස බලන්න. දැන් මේ කොටසේ වර්ගඵලය ගත්තොත් අපි මේ කෑල්ල m කියලා ගත්තොත් මෙතන ඉඳන් තියෙන උස මේකේ වර්ගඵලය වෙන්නේ මේක වෘත්තයක් විදිහට දෙන්නේ. يعني මේ පැත්ත ගත්තොත් එහෙනම් මෙතන වෘත්තයක් විදිහට. එතකොට ඒකේ දුරත් r. එතකොට මේක අපි වෙන වෘත්තයක් විදිහට ගමු මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම වෘත්තයක් තියෙනවා. එතකොට අපි උතන හොයන්නේ මෙන්න මේ වෘත්තය මෙහෙම රවුමට අනිගේ වර්ගඵලය. ඒක හොයද්දී අපි දැන් මේක මේ රවුම් කෑල්ල වෙන එක දික් කරොත් එහෙම පිට අයින් වෙන සමචතුරස්‍රය. ඒකට සමචතුරස්‍රයේ මේ පැත්ත කියන්නේ දිග පැත්ත කියන්නේ මෙන්න මේ කොටස. මේකේ පරිධිය. මේ ගත්ත වෘත්තයේ පරිධිය. ඒ කියන්නේ මෙන්න හත. අරය ආරණ වෘත්තයේ පරිධිය. ඒකට අරය ආරණ වෘත්තයේ පරිධිය මෙන්න මේ m කියන උසෙන් ගුණ කරපුවාම මොකද වෙන්නේ? අපිට හම් වෙනවා මේ කොටසේ මේ වර්ගඵලය. පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරේ. එතකොට මේ විදිහටම දැන් මේ සම්පූර්ණයි. මෙන්න මේ සම්පූර්ණස අපිට එන්නේ බලන්න විතර මේ ගෑවෙන ලක්ෂ්‍ය විදිහට තියනවා නම් මේකත් ගෑවෙන ලක්ෂ්‍යයක් විදිහට තියනවා නම් මෙතනත් ආ ඊට අමතරව මෙතනත් ආ. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ සිලින්ඩරේ උස විදිහට එනවා අපිට මෙතන r කියලා දෙනවා මෙතන r කියලා දෙනවා. එතකොට අපිට 2r කියලා එනවා. මොකද වෘත්තයේ මෙතන ඩයමීටර් එක අපි ගන්නවා එකට නැත්නම් විස්කම්භය 2r කියලා එනවා. එතකොට මොකද කරන්නේ? අපි එතකොට 2r ගුණ කිරීම 2πr. එතකොට අපිට එනවා 2r ගුණ කිරීම 2πr කියද්දී අපිට එනවා සමානයි 4πr වර්ගය. 4πr වර්ගය. එතකොට අවසාන උත්තරේ තමයි මෙන්න මේ
A සමානයි 4යි pi r වර්ගය කියන එක. එතකොට දැන් මේකෙන් පැහැදිලි වෙන දෙයක් තමයි මෙන්න මේ විදිහට හතර පැත්තෙන්ම හිර වෙන විදිහට අපි සිලින්ඩරයකට ගෝලයක් දැම්මාම ඒ ගෝලයේ තියෙන ගෝලයේ පෘෂ්ඨයේ වර්ගඵලය සමාන වෙනවා අර අපි යොදාගත්ත සිලින්ඩරයේ මෙන්න මේ ඍජු කොණාශ්‍රාකාර හැඩයට දිගහැරපුවම ඍජු කොණාශ්‍රාකාර හැඩයට වෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට. ඒක සමාන වෙනවා කියන එක තමයි මෙතන තියෙන concept එක. ඒ කියන්නේ ආකිමිඩිස් කියලා කියන concept එක තමයි ඒ විදිහට සමාන වෙනවා කියන එක. හරිද? ආයෙත් මම කියන්න මේ විදිහට අපි ගෝලයක් ගත්තාම ඒ ගෝලයේ පෘෂ්ඨයේ වර්ගඵලය සමාන වෙනවා. මෙන්න මේ අපි ඒක හතර පැත්තෙන් හිර වෙන්න හදපු සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අන්නේ ඒ concept එක යටතේ තමයි අපි මේක ගණනය කරන්නේ. ඒක මතක තියාගෙන ඕනනම් අපිට පුළුවන් කෙලින්ම මේ ඒක මතක තියාන මේ කියන්නේ අපිට 4යි pi r වර්ගය මතක තියාගන්න ඕනේ නැහැ. එහෙම නැතුව අපිට පුළුවන් අරකින් මේවා ගන්න. ඇතුලේ හිර වෙන සීන් එක පොඩ්ඩක් මතක තියාගත්තා නම් يعني හැම දෙයකටම අර හේතු මතක තියාගත්තාම මේක ලේසියට අමතක වෙන්නේ නැහැ. එතකොට ඒකේ මොකද්ද කියන්නේ? ඒක කියන්නේ මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය. එතකොට අපිට කෙලින්ම 2යි pi r කියලා මේක දන්නවා. මේක උස 2යි r කියලා දන්නවා. මේකේ අර ඒ වගේ දෙගුණයක් එන්න ඕනේ. එතකොට ඒකකින් ගුණ කරනවා. විතරය කරන් දෙන්නේ එතකොට මේක එනවා අපිට. මේ වගේ සාධනය ඔයාලෙන් කොයි වෙලෙවත් අහන්නේ. ඒ වුණාට මේ සාධනය පොඩ්ඩක් කියලා දෙන එක හොඳයි අර. ඉස්සරහට උනත් සාධනයක් කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙන එක හොඳයි. එක එක පාඩම් වලදී ඉස්සරහට ඕනේ. දැන් ජ්‍යාමිතිය පාඩම් එහෙම කරනවා. මටත් තේරෙනවා මම මේක පොඩ්ඩක් බෝඩ් එකේ ලියපු අපිලියලා කියලා. ඒක තමයි මම මේක එහින්දාම කොඩේක ලියලා දානවා මේ PDF ෆයිල් එකට ඇටච් කරලා. ඒතකොට ඔයාලට ඒ සාධනය කරපු ක්‍රම තුනම තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලට තියෙන මේ පිළිවෙලට මේකේ පිළිවෙලට මම ඒක දාන්න අර ටියුට් එකත් එක්කම දාන්න. මේකේ ප්‍රධාන විදියට මතක තියාගන්න තියෙන අපිට මෙන්න මේ තුනයි. කියන්නේ A සමානයි A වර්ගය ධන 2A කියන එක. ඊට A සමානයි A සමානයි pi r ධන pi r වර්ගය කියන එකයි. A සමානයි 4යි pi r වර්ගය කියන එක. ඔය ටික මතක තියාගන්න එක හොඳයි. කියන්නේ මතක තියාගන්න නම් හොඳයි. සමහර වෙලාවට නම් මේ දෙවෙනි කොටසෙම නම් පේපර් එකේ මුලින් දෙනවා. පේපර් එකේ මුලින් අර උඩින් දෙනවා. පේපර් එකේ නම ගහලා තියෙන තැනින් මේ අදාළ සූත්‍රය දෙනවා. මම මේකේ සාධන ටික නම් අර කියපු විදිහට දාන්න. එහෙනම් අපි ඊළඟට තියෙන පාඩම තමයි ඝන වස්තු වල. කියන්නේ මේ ඝන වස්තු තුනේම දැන් මේ අපි වර්ගඵලයේ හිව්වේ. ඊළඟට මේ ඝන වස්තු තුනේම පරිමාව වෙන එක තමයි අපි ඊළඟ වීඩියෝ එකකින් කරන්න ඉන්නේ. ඒක ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු. ඒකෙත් සාධන තියෙනවා. ඔව් ඒ තුනටම සාධන තියෙනවා ඒක. ඒ සාධන තුනත් කරලා ඊළඟ වීඩියෝ එකේ ඒක බලමු. මම කලින් අර ඉන්ඩිසෙස් ඇන්ඩ් ලොගරිතම්ස් නැත්තම් දර්ශක ලංගනක පාඩමේ අන්තිමේ ලඝු පොත පාවිච්චි කරන්නේ. ඒ පාඩම මට මේ තාම කරගන්න බැරි වුණා. මම ඒක කරලා මම මේ වීඩියෝ එක ඉවර කරලා මේ ඔයාලට ඒකත් අප්ලෝඩ් කරන්න. හරි. ना 5